හරි ළමයි අපි 9 වසර ළමයිට කරන මේ සතියේ පාඩම දත්ත නිරූපණය හා අර්ථකථනය කරලා ගන්න ඔයගලන්ගේ 92 පිටුව දත්ත නිරූපණය හා අර්ථකථනය. ළමයි මේ පාඩම දිග නිසා මම මේ පාඩම ඔයගලන්ට කොටස් දෙකකට කඩලා කරනවා. එතකොට පළවෙනි කොටස අද කරනවා අපි. පළවෙනි කොටසේ තියෙන්නේ අපිට ඉගෙන ගන්න අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති. අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති කියලා. right. එතකොට දැන් ඕගලන්ට මේ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියන්නේ මොකක්ද කියලා මට පෙන්වන්න වෙන්නේ මේකේ අනිත් එක. ඒ කියන්නේ දැන් අපි ඉගෙන ගන්න මුලින්ම අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. එතකොට ලබන සතියේ අපි ඉගෙන ගන්නේ සාමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. එතකොට ওই දෙකේ වෙනස මට අද පැහැදිලි කරන්න වෙන්නේ නැහැ. අදට අපි මේක කරමු. කරලා මම ඊළඟ දවසේ කරනකොට මම අසමූහිතයේ සාමූහිතයේ දෙකේම වෙනස්කම් ටික පෙන්වන්න යනවා. right. එතකොට මේක හරිම ලේසි. ඔයගොල්ලෝ පෙළ ගන්න ඔයගලගේ පිටුව 93 පිටුවේ තියෙනවා දත්ත ටිකක් බලන්න. එක්තරා පන්තියක සිසුන් පිරිසක් පරීක්ෂණයකට ලබාගත් ලකුණු පහත දැක්වේ කියලා තියෙනවා. right. එතකොට ඔතනින් මුලින්ම හොයාගන්න ඕනේ ඔයගොල්ලෝ අඩුම ලකුණ කීයද කියලා. බලන්න අඩුම ලකුණ. අද ඉන්නම් මෙතන සංදිලා යෑනේ. අඩුම ලකුණ. සංදි ඈන් කියන්න බෑ අඩුම ලකුණ. 42. අඩුම ලකුණ ඕකේ 42. එතකොට වැඩිම ලකුණ සංදිලට දෙන්න බෑ ඉක්මනට. වැඩිම ලකුණ 91. 91. right. අඩුම ලකුණ 42, වැඩිම ලකුණ 91. එතකොට අපි මේකට සිද්ධ වෙනවා වගුවක් ගහ ගන්න. මේක අමාරු නෑ ළමයි ආ. එතකොට අපි පළවෙනි තීරුවට කියනවා ලකුණු කියලා. දැන් ඔයගොල්ලෝ බලන්න ඔයගලන්ගේ 93 පිටුවේ මැද තියෙනවා ප්‍රගණන ලකුණු කියලා. ඔය ගිය අවුරුද්ද ඔයගලන්ට මතක නම් අපි ප්‍රගණන ලකුණු ඉගෙන ගත්තා. ඔය ප්‍රගණන ලකුණු කියන එක මේ වගුවට අත්‍යවශ්‍ය කාරණාවක් නෙමෙයි. හොඳට මතක තියාගන්න. ප්‍රගණන ලකුණු කියන එක වගුවට අත්‍යවශ්‍ය කාරණාවක් නෙවෙයි. අපිට මේක අපිට ගාන හදාගන්න පහසු වෙන්න තමයි ප්‍රගණන ලකුණු කියන එක භාවිතා කරන්නේ. හැබැයි අපිට ප්‍රගණන ලකුණු නැතුව කරන්නත් පුළුවන් මේක. ප්‍රගණන ලකුණු අත්‍යවශ්‍ය නැහැ. වගුවට ප්‍රගණන ලකුණු දාන්න ඕනේ කියලා නීතියක් නැහැ. විභාගෙදි කියලා තිබ්බොත් ප්‍රගණන ලකුණු ඇතුළත් කරන්න කියලා. එතකොට අපිට සිද්ධ වෙනවා ප්‍රගණන ලකුණු කැල දාන්න. එතකොට පළවෙනි එක ලකුණු ඊළඟට අපි කියනවා ඔතන ඉන්නවා ශිෂ්‍යයෝ ඉන්නේ. ශිෂ්‍ය සංඛ්‍යාව. ශිෂ්‍ය සංඛ්‍යාව ඕකට අපි සාමාන්‍යයෙන් භාවිතා කරන වචනේ තමයි සංඛ්‍යාතය. දැන් දිගටම ඕගලන්ට මෙන්න මේක අහන්න පුළුවන් වෙනවා. සංඛ්‍යාතය. right. දැන් අපි ගියොත් ඔන්න බලා ගන්න පොඩ්ඩක් ඉවසලා ඉන්න. මේකේ වගුවේ කොටස් දැනට දෙකයි. අපි බලමු අඩුම කෙනා 42. ඊට පස්සේ මෙතන 42ට පස්සේ කවුද ඉන්නේ කියලා පොඩ්ඩක් බලන්න ඕන. 42ට පස්සේ 43 44 නෑ. ඊට පස්සේ බලන්න 42ට පස්සේ ඉන්නවා 56. ආරෝහණ පිටුවේ ලියා ගන්නවා මේක. 56ට පස්සේ ඉන්නවා 62. ඊට පස්සේ ඉන්නවා ළමයි 68. ඊට පස්සේ 70. ඊට පස්සේ 74. ඊට පස්සේ 85. ඊට පස්සේ 91. ඔන්න ඔය ටික තමයි මෙතන අපිට ඉන්නේ. right. දැන් අපි බලන්න ඕනේ මේ දත්තවල 42 ඒවා කීයක් ඉන්නවද කියලා. දැන් ඕක ඕගලන්ට මේ ප්‍රගණන ලකුණු වගුව ඕනනම් කටුකොලයක දාගන්න පුළුවන්. කටුකොලයක දාගෙන 42 ඒවා කීයක්ද කියලා රීඩ් උඩින් ගහ ගන්න පුළුවන්. right. එහෙම නැත්නම් ඕගලන්ට පුළුවන් තමන් ඇඟිල්ල තියාගෙන 42 ඒවා කීයක් තියෙනවද කියලා ඔය පොලිමට ওই දිගට යන්න. 42 ඒවා කීයක් තියෙනවද? එකයි. එතකොට 56 ඒවා බැලුවොත් 3යි. 62 ඒවා 2යි. අර පහළ වගුවේ තියෙනවා අපි ආ. ඊළඟට තනියම කරනකොට ඕක තේරෙයි ඔයගොල්ලෝ කරනකොට ඉවසීමෙන් කරන්න ඕනේ. ඊට පස්සේ 68 ඒවා 5යි. 70 ඒවා නේ 1යි. 74 ඒවා 6යි. 85 ඒවා 1යි. 91 ඒවා 2යි. දැන් ඇත්තටම පුතේ මේකට තමයි කියන්නේ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය කියන්නේ. right. එතකොට අපි මේ වගුව භාවිතා කරලා යම් යම් දත්ත ටිකක් හොයන්න යනවා. ඕගලන්ට අපි මතක නම් ගිය අවුරුද්ද ඉගෙන ගත්තා නිරූප්‍ය අගය කියලා.
නිරූප්‍ය අගය කියලා. මම අද මතක් කරනවා ඒවා ටික ආයේ. ඒතර අපි ඒ කියන්නේ ඉගෙන ගත්ත පරාසය, මාතය, මධ්‍යස්ථය, මධ්‍යනේ. ඔන්න ඔය කර්ම හතර අපි ආයේ මේ වගු ආශ්‍රයෙන් කරන්න යන්නේ. පැහැදිලි කියන එක? එතකොට දැන් මේ නිරූප්‍ය අගය පුතේ කරන්න අපිට මේ වගුවේ තව කොටසක් වැඩිපුර එකතු කරගන්න වෙනවා. එතකොට මේකේ තුන්වෙනි එක එනවා. වගුවේ තුන්වෙනි එක එනවා. දැනට බලාගෙන ඉන්න මොකද්ද මම මේ කරන්න යන්නේ කියලා. හරි? මෙන්න තුන්වෙනියා අපි යාට කියනවා f ගුණ කිරීම x කියලා. f ගුණ කිරීම x කියලා එනවා. එතකොට අපි බැලුවොත් මොකද්ද මේ f මොකද්ද x කියලා කියන්නේ? අපිට දෙන පළවෙනි කෙනා අපි ගන්න මේ පළවෙනි දත්තයට කියන්නේ x කියලා. අපි ගන්න පළවෙනි දත්තයට කියන්නේ x කියලා. සංඛ්‍යාතයට කියන්නේ f කියලා. මම f එක මෙතනින් දානවා. ඔයගොල්ලෝ ඊට ඇතුළ ලස්සන ලියාගන්න. එතකොට f ගුණ කිරීම x නේමත් නැත්නම් fx මේකට කියන්නේ fx කියලා. කොහොමද මේ දෙන්න එන්නේ? fy xi මොකද කරන්නේ? ගුණ කරනවා. 42 එකෙන් ගුණ කරපුවම 42 වරක් 1 42යි. ලියා ගන්නකොට එක ඉලක්කමයට එක ඉලක්කම වැටෙන විදිහට ලස්සන ලියන්න ඒතකොට ලේසි. 56ව 3ෙන් ගුණ කරනවා. 56 වරක් 3 බලමු. 3 වරක් 6 18න් 8 දානවා එකක් ඉතුරුයි. 3 වරක් 5 15යි 15යි 1යි 16යි 168යි. දෙවරක් 62 දෙවරක් 2 4යි දෙවරක් 6 12යි. මේ පිළිවෙල ලියා ගන්න. 5 වරක් 8 40න් බිංදුව දානවා 4ක් ඉතුරුයි. 5 වරක් 6 30යි 30යි 4යි 34යි. 70 එකකින් ගුණ කරපුවාම 70 වරක් 1 70යි 74 6න් ගුණ කරපුවාම 6 වරක් 4 24න් 4 දානවා 2ක් ඉතුරුයි. 6 වරක් 7 42යි 42යි 2යි කියන්නේ 44යි. 6 වරක් 4 24යි 2ක් ඉතුරුයි. 6 වරක් 42යි 2යි 44යි. 85 එකකින් ගුණ කරපුවාම 85යි. 91 වරක් 2 දෙවරක් 1 2යි දෙවරක් 9 18යි. right. දැන් තව වගුවේ කොටස් වර්ගයක් එකතු වෙන්න තියෙනවා. බලා ගන්න මොකක්ද එකතු වෙන්න තියෙන්නේ තව. right. මේක යටින් f ගේ යටින් තව කොටසක් එනවා. එයාගේ නම මොකද්ද මේකේ තියෙන්නේ? නම මොකද්ද මේක? දැකලාද කොහොමද? W. මේක මොකද? W ගණිත පැත්ත මේකට කියන්නේ සිග්මා. මේක ග්‍රීක කෝඩියේ ඇල්ෆබෙට් එකේ තියෙන අකුරක්. right? අපි ඉංග්‍රීසි කෝඩියේ තියෙන අකුර වගේම තමයි. මේකෙන් දෙන්නේ විධානයක්. මේ සිග්මා එකෙන් දෙන්නේ අපිට කියනවා මේගොල්ලෝ විධානය එකතු කරන්න. ඒ කියන්නේ කොහේ හරි තැනක සිග්මා කියන එකක් දාලා තිබ්බොත් ඒකේ තේරුම මොකක්ද? එකතු කරන්න. දැන් අපිට කියනවා මේගොල්ලෝ බලන්න මොකද්ද? සිග්මා f ඒ කියන්නේ f එකතු කරන්න. f එකතු කරන 5 එකතු කරන 3 1යි 4යි 4යි 2යි 6යි 6යි 5යි 11යි 11යි 12යි 12යි 18යි 19යි 20යි 22යි 22යි නේ ආවේ. right ආය බලන්න 3 1යි 4යි 2යි 6යි 5යි 11යි 11යි 12යි 18යි 19යි 20යි 21යි නේ. ඔව්. ඒක තමයි 21යි. හරි. දැන් මේක යටිනුත් කෙනෙක් කියනවා. එයාගේ නම සිග්මා fx. සිග්මා fx. right. දැන් මේක එකතු කරමු 15ට. දැන් බලන්න 8යි 2යි 10යි 10යි 4යි 14යි 14යි 4යි 18යි 18යි 5යි 23යි 23යි 2යි 25න් 5 දානවා දෙකක් ඉතුරු 4යි 6යි 10යි 10යි 2යි 12යි 12යි 4යි 16යි පුතේ 16යි 7යි කියන්නේ 16යි 4යි 20යි 23යි 4යි 27යි 27යි 8යි 35යි 35යි 8යි 43යි 43යි අර දෙකයි එකතු කරපුවම කීයද 45යි 5 දානවා 4ක් ඉතුරු 1යි 1යි 2යි 2යි 3යි 5යි 5යි 4යි 9යි 9යි 10යි 10යි 4ක් ඉතුරුයිනේ 10යි 4යි කීයද 14යි. ඔන්න අපි අලුතෙන් දේවල් දෙකක් ඉගෙන ගත්තා. මේ වගුවේ යටින් f ගේ යටින් ඉන්න ඕනේ සිග්මා f f එකතු කරන්න. මේක යටින් ඉන්න ඕනේ fx මේ වගේ මේ තීරුවේ නම fx. fx මොනා කරන්නද?
එකතු කරන්න කියලා. එතකොට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මට මේක ඉතුරු ටික හදන්න බෝඩ් එකේ ඊට පස්සේ මම මුළු බෝඩ් එක පුරාම කරපු නිසා දැන් ඕගොල්ලෝ වීඩියෝ එක මෙතනින් නවත්තලා මේ ටික ලියා ගන්න. ඊට පස්සේ අපි මේ වගුවෙන් අර නිරූපයගේ හොයන්න කොහොමද කියලා පැහැදිලි කරන්නයි යන්නේ. පැහැදිලි කියන එක දැන් වීඩියෝ එක නවත්තන්න මේක ලියා ගන්න. හරි ළමයි දැන් මම මේ වගුවේ යම් කිසි දත්ත ටිකක් ගන්න ඕන නිසා මම අර වගුවේ මේ මට දැන් ඉතුරු ටික කරන්න ඕන නිසා මම මේ පැත්ත මැකුවා. මට මේක පෙන්න වෙන්න කරන්න ඕන නිසා ඔයගොල්ලෝ මේ දැන් ඊළඟට මම ලියන ටික මේ පැත්ත විතරයි ලියා ගන්න ඕනේ. මේක ආයෙ ලියා ගන්න දැන් නෑ වගුව ඇදලානේ තියෙන්නේ දැන්. රයිට්. අපි මේක ආශ්‍රයෙන් කරන්න තියෙන දේවල් වගේක් තියෙනවා. පළවෙනි එක තමයි අපි ඉගෙන ගත්තා ගිය අවුරුද්දේ මේකෙන් පරාසය හොයන්න පුළුවන්. මොකක්ද පරාසය කියලා කියන්නේ? පරාසය කියලා කියන්නේ ඔයාගේ මේ දත්ත සෙට් එකේ තියෙන වැඩිම අගයෙන් ඔයාගාව තියෙන වැඩිම අගයෙන් ඔයා අඩු කරන්න ඕනේ අඩුම අගය. මේක මතක තියාගන්න ඕන අනිවාර්යෙන්. පරාසය කියලා කියන්නේ කොහොමද මොකද්ද? දත්තවල වැඩිම අගයෙන් දත්තවල අඩුම අගය අඩු කරන්න ඕනේ. එතකොට දැන් අපි මෙයාගේ පරාසය හොයමු. මම නිල් පාට පෑනින් කරන්නම් කරන වැඩි. මෙයාගේ පරාසය හොයමු දැන් අපි. දැන් බලන්න මෙයාගේ දත්වල වැඩිම කෙනා කවුද? 91. අඩු කරනවා අඩුම කෙනා 42. වැඩිම කෙනා ඉන්නේ යට අඩුම කෙනා ඉන්නේ උඩ. එකෙන් දෙකක් බෑ අඩු කරන්න 11න් දෙකක් 9යි. එතකොට මෙතන 8යි. 8න් 4ක් 4යි. එතකොට මෙයාගේ පරාසය කීයද? 49යි. දැන් රෝම ඉලක්කම් දෙක අපිට ඉගෙන ගන්න තියෙන්නේ මේකේ මාතය. මම මේ පැත්ත චුට්ටක් ඉඩ ගන්න ඕනේ. ඊට ප්‍රශ්නයක් ආවෙන මම මේ වගේ මෙන්න මේ කැල අයින් කරනවා නා. රෝම ඉලක්කම් දෙකට අපිට ඉගෙන ගන්න තියෙන ළමයි මාතය. මාතය කියලා කියන්නේ වැඩිම වාර ගණනක් ඇති දත්තය. මාතය කියන්නේ මොකක්ද? වැඩිම වාර ගණනක් ඇති දත්ත. මේ පාඩමේ ගණිතය කියලා මහලු කරන්නේ නැහැ. මේ ටික මතක තියාගන්න ඕනේ. එතකොට පොඩ්ඩක් කම්මැලි පාඩම. මොකද අර කම්මැලි කියලා කියන්නේ ගණිත කර්ම දාන්න නැහැ. එකතු කරන්න, අඩු කරන්න, ගුණ කරන්න මුකුත් කරන්න නැහැ. අපිට කරන්න තියෙන එකම දේ මෙන්න මේ කියන පිළිවෙලට මේ වැඩ ටික කරන්න. පිළිවෙලට කරන්න තියෙන්නේ. එතකොට අපි බලමු මාතය මෙයාගේ. දැන් බලන්න 42ව එකපාරයි ඇවිල්ලා තියෙන්නේ. 56ව තුන් පාරක් ඇවිල්ලා. 62ව දෙපාරයි. 68ව පස් පාරයි. 70ව එක් පාරයි. 74 හය පාරයි. එතකොට ඔයගොල්ලෝ මේකෙන් බැලුවොත් සංඛ්‍යාතයෙන් වැඩිම කෙනා කවුද? 6. 6 කියන්නේ උත්තරේ නෙමෙයි. 6 කියන්නේ කවුද? 74 ඒවා 6ක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේකේ වැඩි වාර ගණනක් ඇවිල්ලා තියෙන්නේ කවුද? 74. අන්න ඒක තමයි මාතයට ගන්න. ඊළඟට තුන්වෙනුවට අපිට ඉගෙන ගන්න තියෙන්නේ මධ්‍යස්ථය. මධ්‍යස්ථය කියලා කියන්නේ මොකක්ද? දත්තවල හරි මැද අගය. දත්තවල හරි මැද තියෙන අගය. එතකොට දැන් ළමයි ඔයගොල්ලෝ මේක බැලුවොත් ප්‍රශ්න එනවා. අපිට ප්‍රශ්න ටිකක් එනවා. දැන් මම මේ ගාන ගන්නම්. මෙන්න මේ ගානේ විශේෂත්වයක් තියෙනවා. මේ ගානේ දත්ත ගණන් කීයද ඔක්කොම එකතු? 21යි. මේ ගානේ දත්ත ගණන් කීයද? 21යි. දත්ත ගණන් කීයද? 21යි. එතකොට මෙතන 21 කියලා කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවද ඔත්තේ සංඛ්‍යාවද? ඔත්තේ සංඛ්‍යාව. දැන් එහෙනම් ඔළුවේ තියාගන්න අපිට ආපු පළවෙනි ගානේ දත්ත ගාන කීයද? ඔත්තේ. දත්ත ගාන මොනවද? මොන සංඛ්‍යාවද? ඔත්තේ සංඛ්‍යාව. එතකොට මේ දැන් අපි කරන්නේ දත්ත ගණන ඔත්තේ විතර. මම තරුවක් දාන්නම්කො මෙතන. දත්ත ගණන ඔත්තේ විට තමයි දැන් අපිට මෙහෙම ආවේ. එතකොට මධ්‍යස්ථය හොයන්න පොඩි සමීකරණයක් තියෙනවා. සූත්‍රයක් n ධන 1 බෙදීම 2 කියලා. අපි ගිය අවුරුද්දේත් ඔක ඉගෙන ගත්තා. n කියලා කියන්නේ මෙතන තියෙන මුළු සංඛ්‍යාතය. සංඛ්‍යාතය කීයක් තියෙනවද? එතකොට n වෙනුවට දාන්නේ 21. 21 ධන 1 බෙදීම 2. 21ට එකක් විරුද්ධ කරපුවම 22යි බෙදීම 2යි පුතේ. 22ව දෙකෙන් බෙදුවම 11යි. 11 කියන්නේ උත්තරේ නෙමෙයි.
මෙතන එන්නේ 11 වැනි. වැනියා. දැන් හොයමු 11 වැනියා කවුද කියලා හොඳට බලන්න. හොඳට බලාගන්න. පළවෙනියා 42. පළවෙනියට පස්සේ ඊළඟ තුන් දෙනා ඉන්නේ කවුරු අතරද? 50. 56 ඉන්නේ. ඒතර 1යි 3යි 4යි. 4යි 2යි 6යි. 6. ඔහොම යන්න ඒක. 6යි 5යි කීයද? 11යි. 11යි. ඒ කියන්නේ මෙතනට වෙනකන් 6 දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ 42 ඒවා 1යි. අපි මේක ලියාගත්තොත් මේ මම මෙන්න මේ උඩ මකලා ලියන්න. මෙහෙම ලියාගත්තොත් මේ බලන්න. 42 ඒවා එකපාර. 42 ඒවා එකපාරයි. 56 ඒවා තුන් පාරක්. 56 56 56. ඊට පස්සේ බලන්න 62 ඒවා දෙපාරයි. 62 62. ඊට පස්සේ 68 ඒවා කී පාරක් ඉන්නවද? පස් පාරක් නේ. 68 68 68 68 68. right. දැන් බලන්න 11 දිනේ කවුද ඉන්නේ කියලා? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. 11. ඔන්න 11 දිනේ අපිට ආවා. එතකොට දැන් ඔයා හිතන්න මෙතන මේ 11ක් ඉන්න නිසා අපිට කටුකොලයක මේක ලියන්න පුළුවන්. අපි හිතමු මැද භාගෙම 50ක් විතර එනවා කියලා. ඒතර මේක ලිය දාන්න ගන්න පුළුවන්ද? වෙලා තියෙනවද? නෑ. එච්චර වෙලාවක් නෑ. ඒක නිසා තමයි මම කිව්වේ මේ ක්‍රමය පාවිච්චි කරන්න. කොහොමද ක්‍රමය මේ? 1යි 3යි කීයද? 4යි. 4යි 2යි කීයද? 6යි. 6යි 5යි කීයද? 11යි. ඒ කියන්නේ අපිට ඕන කෙනා එන්නේ මෙන්න මේ පොලිමේ. මෙන්න මේ පොලිමේ අගේ කීයද? 68. එහෙනම් මෙයාගේ මධ්‍යස්ථය කවුද? 68යි. right. තව එකක් කරන්න තියෙනවා මට. ඒකටත් ඉඩමදි. එතකොට දැන් ඕගොල්ලෝ වීඩියෝ එක නවත්ත ගන්න. නවත්තලා මේක ලියන්න. එතකොට මධ්‍යස්ථය ලියන තැන ඕනනම් ඕගලන්ට පැහැදිලි කිරීමක් වශයෙන් මේක පැත්තකින් හරි ලියා ගන්න. right. මම නම් යෝජනා කරන්නේ එහෙම කරන්න අවශ්‍ය නැහැ කියලා. මොකද මේකෙන් ගන්න පුළුවන් ලේසි ක්‍රමයක් තියෙනකොට බොරුවට මේක අවශ්‍ය නැහැ. එතකොට මෙතන දත්ත ගාන අපිට ආයේ දත්ත ගාන මොනවද? ඔත්තේද ඉරට්ටේද? ඔත්තේ. එතකොට මම ඊළඟට කතා කරනවා ඉරට්ටේ ගානක් ආවොත් මොකද කරන්න කියලා. ප්‍රශ්නයක් තියෙනවා ඉරට්ටේ ගානක් ආවොත්. පැහැදිලිද කියන එක? right. එතකොට වීඩියෝ එක නවත්තන්න දැන් මෙන්න මේක ලියා ගන්න. හරි ළමයි දැන් අපි මේකේ කතා කරන්න තියෙන හතරවෙනි අවස්ථාව ගැන තමයි කතා කරන්නේ. ඕගොල්ලෝ මේවා අගුවස්ති ලියන්නේ නැහැ. ඕගොල්ලෝ ලස්සනට පහළට ලියා ගන්න. එතකොට කොහොමද? කවුද එයා? එයාගේ නම මධ්‍යණිය. පුතේ මධ්‍යණියට සූත්‍රයක් තියෙනවා මෙතන අපා. සූත්‍රය තමයි සිග්මා fx බෙදීම සිග්මා f. සිග්මා fx බෙදීම සිග්මා f. පුතේ මේවා ගැන වැඩි විස්තර මම පන්ති වලදී කතා කරනවා. දැන් අපි මේ ෆිසිකල් ක්ලාස් එකට ආපුවම ඒ කියන්නේ අපි සාමාන්‍ය පන්තියට ආපුවාම ඕවා ගැන මම වැඩි විස්තර කතා කරනවා. ප්‍රැක්ටිකලි කතා කරන්න ඕන දේවල් ටික. මට වීඩියෝ එකෙන් මෙච්චර දෙයක් කතා කරන්න බෑ. එහෙම වුණාම ඕගොල්ලෝ තේරෙන්නේ නැහැ. දැනට ඕගොල්ලෝ මේ ටික විතර චුට්ටක් මතක තියාගන්න. මේකේ මත මේ හතර හැදෙන හැටි මතක තියාගන්න විතරයි ඕනේ. මොකුත් ඕනේ නැහැ. එතකොට දැන් අපි මෙයාගේ මධ්‍යණය හොයමු බලන්න. ඔන්න මධ්‍යණය හොයනවා. දැන් මගේ එකේ සිග්මා fx කැලලා නෑ මම අයින් කරා. එතකොට මතකද ඉස්සෙල්ලාට ආවේ 1544 නේද සිග්මා fx වලට ආවේ මම මැකුවනේ. හරි ළමයි අපිට මතක ඇතින්ද අපි ආයෙ බැලුවා ඒක. එතකොට සිග්මා fx අර වගුවේ යට අන්තිමට ආවේ සිග්මා fx වෙනුවට 1455. ඒක බෙදන්න ඕනේ අපි 21කින්. right බෙදමු. පුතේ මෙතනදී කියන්න ඕනේ ගොඩක් වෙලාවට මධ්‍යනේ ගණන් වලට හරියට බෙදෙන සංඛ්‍යා යන්නේ නැහැ. අපි එතකොට දශම ස්ථාන දෙකකට උපරිම තියන. දශම ස්ථාන දෙකකට තියෙනවා. මෙන්න බලගන්න. 1455 21කින් බෙදනවා. දැන් පුතේ එකට 21 ඒවා නැහැනේ. 14ට 21 ඒවා. 14ට 21 ඒවත් නැහැ. 145ට තමයි දැන් 21 ඒවා බලන්න ඕනේ. 20 ඒවා පහක් 100යිනේ. ඒතර 1 ඒවා පහක් ගියාම 105යි. එතකොට 105ට 21 ඒවා පහක් තියෙනවා. 105ට 21 ඒවා පහක් තියෙනවා. ඒ කියන්නේ 6ක් වගේ තියෙනවා නේ අපි බලමු. 21 කරක් 6 පොඩ්ඩක් බලන්න 6 වරක් එක 6 වරක් දෙක 12 වෙති. තව 21ක් ගන්න පුළුවන් බෑනේ බෑනේ. මොකද 126ට 20ක් එකතු කරපුවම 146යි. ඔව්. කරන්න තියෙන්නේ. ඒතර 21 ඒවා 6ක් තියෙනවා. 21 ඒවා 6ක් අපිට ආවා 126යි. 15න් 6ක් ගියාම 9යි. 3න් 2ක් ගියාම 1යි. 19යි ඉතුරු නේ. ඇදලා ගත්ත 5 දැන් බලනවා 195ට 21 ඒවා. අපි බලමු 21 ඒවා 8ක් නෙමෙයි 9ක් විතර ගියා. 9 වරක් එක 9යි 9 වරක් දෙක 18 වෙති. ඔච්චරයි එන්නේ නේ. එතකොට 21 ඒවා 9යි 189යි. 15න් 9 ගියාම පුතේ මෙතන 6යි. ඉතුරුනේ 6යි. දැන් මං කිව්වනේ මේක බෙදෙන්නේ නැහැ කියලා.
දශම ස්ථාන දෙකට ගමු. තිත තිබ්බා ගත්තා බිඳුවක්. දැන් 60ට බලනවා 21 ඒවා. පුතේ 60ට 20 ඒවා තුනයිනේ. 60ට 20 ඒවා තුනයි. ඒතර 21 ඒවා තුනක් තියෙනවද? නෑ. 21 ඒවා තුනක් 63. එහෙනම් ඉතින්නේ දෙකයි. 21 ඒවා දෙකක් 42යි 10න් දෙකක් ගියාම 8යි. 5න් 4ක් ගියාම 18යි. තව එකපාරක් බලමු. 180ට. ඉතින් බලන්න මේ 21 කරක් 9න් 189 ආවේ. එහෙනම් 9ක් තියෙන්න බෑ. බොරුවට ඉතින් ආයෙ හදන්න දෙයක් නෑ. කෙලින්ම වැඩේ 8යි. ඒ කියන්නේ 69.2යි 8යි. ඔක දිගට දැම්මා. ඔව් මේක දිගට එනවා. හැබැයි එහෙම දිගට කරන්න අවශ්‍යතාවයක් නැහැ. දශම ස්ථාන නැත්නම් උගන්න එළිවෙන එකම මේක කරගෙන ඉන්නේ. දැන් අපි මේක ආසන්නක් හදනවා. ආසන්න ඒ කියන්නේ ආසන්නව සමානයි කියන එකට පොඩි සංකේතයක් තියෙනවා. මේ සමාන කිරීමම පොඩ්ඩක් මෙහෙම නිකන් පොඩ්ඩක් අර වණලා දාන්න වෙනවා. නිකන් ඒක වෙනවක් කියන වණනවා කියලා උකට. ඒතර 69.28යි කියන්නේ ආසන්න 69යි. මොකද 70 වෙන්න බෑනේ. මොකද මේක 0.50 පැනලා 0.50 හරි 0.5යි බිඳුව හරි නැත්තම් 50 පැනලා තිබ්බොත් මේකට 70 කියලා එකක් එකතු කරන්න පුළුවන්. හැබැයි මෙතන එහෙම පැනලා තියෙනවද? නෑ. එහෙනම් මේකට එකතු කරන්න බෑ. ආසන්න කීයද සම්දිල? 69යි. ඔන්න අපි අර මේ වගුවෙන් කරන්න පුළුවන් සියලුම දේවල් ටික දැන් මේ කරලා තියෙන්නේ. ඕගලන්ට මන් දෙන අභ්‍යාසෙත් කරන්න තියෙන ඔච්චරයි. වගුව ගහගත්තා, කොටස් තුන ඇඳ ගන්න, ප්‍රගණ ලකුණු එක කටුකොලයක කරන්න, කරලා ඒ අදාළ දත්ත ටික දාගන්න, දත්ත ටික දාලා ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? මේකේ යටින් සිග්මා f දාගන්න ඕනේ. මේකේ අර ඊළඟ කොටස යටින් සිග්මා fx දාගන්න ඕනේ. එතකොට ඊළඟට පරාසය හොයන්න ඕනේ, මාතය හොයන්න ඕනේ, මධ්‍යස්ථය හොයන්න ඕනේ, මධ්‍යනය හොයන්න ඕනේ. රයිට්? එතකොට හැම එකේම කරන්න තියෙන්නේ ඔච්චරයි. ඔය විදිහට තමයි. තාම මං ගණන් දෙකක් හදන්න නියමිතයි. දැන් මෙන්න මේ කොටස ලියා ගන්න. රයිට්? එතකොට ලස්සන පිළිවෙලට කරන්න මේක. මොකද මේක තමයි ඔයගොල්ලන්ගේ හැඳින්වීම. මං හැඳින්වීම් තුනක් ගන්නවා. එතකොට මේකෙදි මේ කතන්දරේ ලියාගෙන ඉන්න ඔක්කොම ගානේ අපි බලමු ඊට පස්සේ මොකද තියෙන්නේ කියලා. හරි ළමයි දැන් මම යනවා ඊළඟ නිදසුනට. මගේ නිදසුන දෙක අර කලින් එකට නිදසුන එක කියලා දාගන්න මට ඒක අමතකුණා. මෙන්න මගේ නිදසුන දෙක ඕගලන්ගේ පිටුව පෙන්නලා ගන්න. මම පිටුවේ තියෙන ගානක්ම ගන්නෙ ලේසි වෙන්න. පිටුව 96. පිටුව 96 පෙන්නලා ගන්න. බලන්න ප්‍රාථමික පාසලක 3 වන ශ්‍රේණියේ සිසුන් 36 දෙනෙකුගේ ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් පහත දැක්වියා. ස්කන්ධය තමයි මෙතන තියෙන්නේ. මේ එක එක ළමයිගේ ස්කන්ධය තියෙනවා. එතකොට 27 25 ඔහොම තියෙනවා. දැන් අපිට මං කිව්වා මේ වගෝනේ මුලින්ම හදා ගන්න ඕනේ. ඕගොල්ලෝ පුතේ මේකෙදී මොන ප්‍රශ්නේ අහලා තිබ්බද? දැන් පොඩ බලන්න එහා පැත්තේ තමයි ඒගොල්ලෝ ප්‍රශ්න අහලා තියෙන්නේ. මුලින්ම අහලා තියෙන්නේ රෝම ඉලක්කම් එකේ ඉහත දත්තවල අගේ පරාසය හොයන්න. ඊට පස්සේ කියලා තියෙනවා අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ගොඩනගන්න. මම ඔයගලන්ට යෝජනා කරනවා මේම ගානක් ආපු ගමන් බලන්න පටස් ගාලා රෝම ඉලක්කම් ටික කියවලා අසමෝහිත හරි සාමෝහිත හරි සංඛ්‍යාත ව්‍යාප්තිය නිර්මාණය කරන්න තියනවාද කියලා. මුලින් මේක කරන් ඉන්න. මොකද ඒකනේ අමාරු දේ. අමාරු දේ කරාට පස්සේ අපිට තියෙන්නේ මේ වගු ආශ්‍රයෙන් ඉතුරු ටික කරන්න විතරයි. පැහැදිලිද කියන එක? රයිට්. ඒතර මේ මෙදාපාර වගුව මම අර වගේ දිගට ගහ ගන්න නැහැ. මොකද මට අර ගරන්ටි හදන්න බැරි හින්දා මම පොඩි සීමාවක ගහ ගන්නවා. එතකොට බලන්න අපිට වගුව ගහ ගන්න මූලික දේවල් ඕනේ, අවමගයේ ඕනේ අපිට. දැන් මෙතන තියෙන්නේ ස්කන්ධය. ළමයිගේ ස්කන්ධය. රයිට්? මේ ස්කන්ධය කියන්නේ බර නෙමෙයි ස්කන්ධය. එතකොට ස්කන්ධය ඒකක කිලෝග්‍රෑම්. ඒකත් මතක තියාගෙන ඉන්න. එතකොට මෙයාගේ මම කිව්වනේ මෙයාට ඉංග්‍රීසි අකුරක් එනවා. පළවෙනි කෙනාගේ ඉංග්‍රීසි අකුර කවුද? x. එතකොට මෙයාගේ යටට වගුව ඇඳ ගන්න ඕන ඕම. එතකොට මම පොඩි ඉඩක් ගන්නවා නැත්නම් මට අරක් කරන්න බැරි වෙනවා. ඊළඟට මෙතන කියලා තියෙන්නේ ඊළඟට ළමයිගේ ස්කන්ධය ළමයි ගන්න බලන්න ඕනේ. ඒ කියන්නේ ළමයි සංඛ්‍යාව නැත්නම් සිසුන් ගණන. ඕකට අපි කියනවා ගණිතයෙන් සංඛ්‍යාතය. ගණිතයෙන් කියන්නේ ඕකට සංඛ්‍යාතය. මොකක්ද යාගේ සංකේතය? f. යාගේ සංකේතය f. දැන් යමු අවසානයේට එනවා කවුද? f ගුණ කිරීම x. ඒ කියන්නේ f x වර්ගයේ කොටස් ප්‍රධාන කොටස් කීයද? 3යි. පියු 3යි. ලස්සන වැඩේ කරන්න තියෙන දැන් ඔන්න. හරි බලමු. ඔතන තියෙන ස්කන්ධයේ අඩුම කෙනා කවුද බලන්න? 20. අඩුම කෙනා 20. ඊට පස්සේ 21 තියෙනවද කියලා බලන්න. ඔව් 21 තියෙනවා. එහෙනම් 21 ගත්තා. ඊට පස්සේ 22 තියෙනවා. 23 තියෙනවා. ඕගලන්ට පොඩ්ඩක් මහන්සි වෙනවා මේක හොයන්න. 25 26 27. right. දැන් එමු අපි සිසුන් ගණන තමයි දැන් අපි හොයන්න යන්නේ.
අපි මේ කොටස් ඉගෙන ගන්න පිළිවෙලට අඳ ගන්න ඕගොල්ලෝ. 20 ඒවා කීයක් තියෙනවද ළමයි? 20 ඒවා 3ක් තියෙනවා. බලුවොත් 20 ඒවා 3ක් තියෙනවා. 21 ඒවා 3ක් තියෙනවා. 22 ඒවා 4යි. 23 ඒවා 6යි. 24 ඒවා 7යි. 25 ඒවා 4යි. 26 ඒවා 6යි. අවසානයේට 27 ඒවා 3යි. right. ඊළඟට මම මොකද කරන්න කිව්වේ? fy xi ගුණ කරන්න. 20ව 3ෙන් ගුණ කරපුවාම කවුද එන්නේ අපිට? 60. 21 වරක් 3 63යි. 22 වරක් 4 88යි. 4 වරක් 2ට 8 වරක් 2ටයි. 23 වරක් 6 6 වරක් 3 18න් 8 දානවා එකක් ඉතුරුයි. 6 වරක් 2 12යි 13යි 138යි. ඊට පස්සේ මම හිතන්නේ පොලිමක් උඩට පොඩ්ඩක් පෙන්නන්න. ඔයගොල්ලෝ ලස්සන ලියාගන්න. 7ක් 4 28න් 8 දානවා දෙකක් ඉතුරුයි. 4ක් 2 14යි 2යි 16 168යි. ඊට පස්සේ 25ක් 4 දන්නා 25ක් 4 කීයද? 100යි. ඔයගොල්ලෝ මේක පිළිවෙලට ලියා ගන්න. මගේ එක පොඩ්ඩක් උඩට ගියා. 26 වරක් 6 6 වරක් 6 36න් 6 දානවා 3ක් ඉතුරුයි. 6 වරක් 2 12යි 12යි 3යි පුතේ 15යි. එතකොට 3 වරක් 7 21යි 1 දානවා දෙකක් ඉතුරුයි. 3 වරක් 2 6යි 6යි 2යි 8යි. දැන් මතක ඇති මේක යටින් ඉන්නේ f වගුව යටින් ඉන්නේ සිග්මා f. f වගුව යටින් ඉන්නේ කවුද? සිග්මා f. හරි. සිග්මා f අපිට උක් ගාලා බලමු. 3 3 6යි 64යි 10යි. 10 6යි 16යි 16 7යි 23යි 23 4යි 27යි 27යි 6යි 33යි 33යි 3යි 36යි. බලන්න මෙදාපාර ඉස්සෙල්ලාවේ ඔත්තේ ගාන. දැන් මොකක්ද ආවේ? ඉරට්ටේ ගාන. right. ඒතර මේක යටින් එන්න කෙනාගේ නම සිග්මා fx. අපි එකතු කරමු. 3යි 8යි 11යි 11යි 8යි 19යි 19යි 27යි 27ට 6ක් එකතු කරපුවාම 30 27 30 කො නෑ 27 33යි 33යි 1යි 34න් 4 දානවා 3ක් ඉතුරුයි. දැන් බලමු 6යි 6යි 12යි 12යි 20යි 20යි 3යි 23යි 23යි 29යි 29යි 5යි පුතේ 34යි 34යි 8යි 42යි 42ට 3 එකතු කරපුවාම 45යි 5 දානවා දැන් 4ක් ඉතුරුයි. 1යි 1යි 2යි 2යි 1යි 3යි 3යි 4යි 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 කීයද? 8යි. ඔන්න දැන් වගුව හදාගන්න. පළවෙනි දේ මේකේ වගුව හදාගැනීම. මේක තමයි ඉවසීමෙන් අපිට කරන්න වෙන්නේ. ටික වෙලාවක් යනවා මේකට. එතකොට මුලින්ම පළවෙනි කතන්දරය දැන් අහලා තියෙන්නේ පරාසය. පරාසය හොයන්නේ මෙතන තියෙන වැඩිම කෙනාගෙන් අපි අඩු කරනවා අඩුම කෙනා. මෙතන තියෙන වැඩිම කෙනා 27. එයාගෙන් අඩු කරනවා අඩුම කෙනා 20. 28න් 20ක් ගියාම ළමයි 7යි. ඊළඟට අපි බලන්නේ මාතය. ඉස්සෙල්ලා මම කිව්වා ඔයගලන්ට මාතය කියන්නේ මොකද්ද? වැඩි වාර ගණනක් තියෙන එක. right? බලන්න මේක වැඩි වාර ගණනක් 3 3 4 6 ඊට පොඩි තියෙන කවුද? 7. 7 නෙමෙයි උත්තරේ. 7 කියන්නේ 27 24 වාතක් තියෙන. එහෙනම් උත්තරේ මේක. 24. එතකොට මෙතනදී තුන් දෙනා මතක් කරන්න ඕනේ. අපි හිතමු 7 ඒවා දෙපාරක් ආවා කියලා. එතකොට මාතය කියලා නෙමෙයි ලියන්නේ මාත බහුවචන. ඒ කියන්නේ මාත දෙකක් තියෙනවා. තියෙනවා නම් දෙකම ලියන්න ඕනේ. සාමාන්‍යයෙන් 100ට 99ක්ම ගණන් වල එක මාතයයි දෙන්නේ. ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ. දෙකක් ආවොත් මාත දෙකම ලියන්න දෙයි. එතකොට මාතය කියන්නේ බෑනේ. මාත බහුවචනෙන් කියන්නේ. එතකොට 3 මෙන්න මධ්‍යස්ථය හොයනවා. පුතේ ඕගොල්ලෝ අච්චු පොතේ නිකන් වෙන ක්‍රමයකට හදලා තියෙනවා. ඒ විකාර කරන්න යන්න අවශ්‍ය නැහැ. අපි මෙහෙම කරමු. අර විදියටම n දාන 1 බෙදීම 2. ඔන්න බලන්න n වෙනුවට දාන්නේ 36. 36 දාන 1 බෙදීම 2. 36ට එකක් එකතු කරපුවාම 37යි බෙදීම 2. පුතේ 37ව දෙකෙන් බෙදනවා කියලා කියන්නේ 37ට කලින් දෙකේ ගුණාකාරය 36. 36 කියලා කියන්නේ 18 අපි දශම 5 කියලා දානවා. දැන් සමහර කට්ටිය ඇති අඩේ මාර වැඩක් උඩේ මැජික් එකක් වුණා. මැජික් එක මෙන්න පෙන්නනවා. 37 බෙදීම 2. 3ට 2 1යි දෙවරක් 1 2යි ඇදලා ගත්ත 7යි. 17ට දෙවරක් 8යි 16යි 7න් 6ක් ගියාම කීයද?
එකයි. තිබ්බා තිත ගත්තා බිඳුවක්. 10ට දෙවරක් 5යි. ඔන්න ආව. ඔන්න ඔහම තමයි 18.5. හිතෙන් කරන්න පුළුවන් කට්ටිය පුළුවන් තරම් මේක හිතෙන් කරන්න. එතකොට කටු වැඩ ප්‍රමාණය අඩු වෙන නිසා. දැන් උත්තරේ 18 නෙමෙයි ආ. උත්තරේ කවුද? 18.5 වෙනි. දැන් බලමු 18.5 වෙනියා ඉන්නේ පුතේ. රූලක් ගත්තොත් මේ මෙතන 18 නම් මෙතන 19 නම් 18.5 වෙනිය කොතනද ඉන්නේ? 18 මැද. මෙන්න මේ අතර මැදනේ. එතකොට අපි මෙතනදී ගන්නේ 18 වැනියවයි 19 වැනියවයි එකතු කරලා අපි දෙකෙන් බෙදනවා. අපි ඔයගලන්ට මතක නම් 8 වසර කරේත් ඒකම තමයි. හදිස්සියරි මේක මේ කරපු එක නිකන් පොඩ්ඩක් ආයෙත් අමතක නම් YouTube channel එකේ 8 වසර දත්ත නිරූපණේ පාඩම මම දාලා තියෙනවා 8 වසර ළමයි. ඔයගොල්ලෝ දකින්නේ ඔයගලන්ට සමගාමීව අනිත් ළමයිටත් කරනවානේ. ඒතකොට මේ 8 වසර පාඩම බලලා මේක කරා. රයිට්? පොඩ්ඩක් උඩින් බලන්න මොකද්ද මේ වෙන්නේ කියලා. එතකොට 18 වැනියා. ඕ ගමු 18 වැනියා. ඔන්න බලන්න. 3යි 3යි කීයද? 6යි. 6යි 4යි කීයද? 10යි 6යි කීයද? ඒ කියන්නේ පුතේ පළවෙනි 16ට වෙනකන් ඉන්නේ මෙන්න මෙතන. අපිට ඕන කෙනා 18යි 19 වෙනියා නේද? එතකොට 18 ඉන්නේ කොහෙද? 24. මෙතන. ඒ වගේම 19 ඉන්නේ කොතනද? එතනමයි. සාමාන්‍ය ගණන් වල ඒගොල්ලෝ මේ වගේ එකක් කියනවා නම් එහෙම තමයි දෙන්නේ. එකක් මෙතන එහෙම දෙන්නේ නෑ ඒගොල්ලෝ. පැහැදිලිද කියන එක? ඒගොල්ලෝ බහුතරයක් දෙන්නේ එකම තැන තමයි දෙන්නේ. ඒක අපිට ලේසි නෙමෙයි. ආයෙ බලන්න. 3යි 3යි 6යි 6යි 4යි 10යි 10යි 16යි. අපි රෝඩේ 18යි 19යි. 16ට 7ක් එකතු කරපුවාම 16ට එකද 23යි. 16යි sorry. ඔව් 23යි. 16ට 23යි. එතකොට ඒ කියන්නේ 16ට පස්සේ මෙතනින් පහළ ඉන්නේ 16ට පස්සේ සහ මෙතනින් ඉහළ ඉන්නේ 23ට කලින්. 16ට පස්සේ සෙට් එකයි 23ට කලින් සෙට් එකයි. එතකොට අපිට ඕන ආයෙ දෙන්න ඉන්නේ මෙන්න මේ කොටේ. මෙන්න මේ කොටේ කියන්නේ මේක නෙමෙයි උත්තරේ 24. ඒ කියන්නේ 18 වෙනියත් 24යි එකතු කිරීම 19 වෙනියත් 24යි බෙදනවා දෙකට. අනේ 24යි එකට එකතු කරලා දෙකට බෙදපුවාම කීයද? එකම සංඛ්‍යා දෙකක් එකතු කරලා දෙකට බෙදුවා කියලා කියන්නේ එකපාරයි 24යි. නැත්තම් ඉතින් අර කැමති නම් 48 කියලා දාලා බෙදීම දෙක කියලා එහෙමත් ගන්න එහෙම ආස නම් ආසයක් තියෙනවනේ. ඒතර එහෙම ආසයි එහෙම කරන්න කිසි ගැටලුවක් නැහැ. අවසානයේට අපේ ලොකුම කෙනා කවුද? 4 මධ්‍ය ණය සිග්මා fx බෙදීම සිග්මා f. කල්පනායෙන් කරන්න ඕනේ සිග්මා fx වලට ආවේ අපිට 854යි. 854ව අපි බෙදනවා දත්ත ගාන 36යි. රයිට්. මම බෙදීම මේ පැත්තේ කරන්න. 854 බෙදනවා 36යි. පුතේ 36 ඒවා එකක් කියන්නේ 36යි. දෙකක් කියන්නේ 72යි. ඉතින් දෙකයි තියෙන්නේ. 36 ඒවා දෙකක් 72යි. පහෙන් දෙකක් ගියාම 3යි. 8න් 7ක් ගියාම 1යි. ගත්ත පහලට 4යි. දැන් 72යි ගත්තාම 144ක් එනවා. එතකොට ඒ කියන්නේ 36 ඒවා 4ක් නෑ මෙතන. 36 ඒවා තියෙන්නේ කීයද? 3යි. 3 වරක් 6 18න් 8 දානවා එකක් ඉතුරුයි. 3 වරක් 3 9යි 1යි 10යි. අනේ ඔච්චරයි. අඩු කරමු 4න් 8ක් බෑ ඉල්ල ගත්තාම 14න් 8ක් 6යි මෙතන 2යි. දැන් මෙතනින් හැර කරන්න බෑනේ මම කිව්වා මේ වගේ අවස්ථාවල දශම ස්ථාන දෙකකට ගන්න. තිත තිබ්බා ගත්තා බිඳුවක් 260ට 36 ඒවා කීයක් තියෙනවද කියලා බලන්න. අපි ආසන්න ගමු මෙතන 36 කියන්නේ 40 කියලා ගන්නකො. 200ට 40 ඒවා කීයක් තියෙනවද? වැඩිපුර ගන්නවා. 240 ඒවා කීයක් තියෙනවද? 40ක් කීයද 200 දෙන්නේ? 40ක් 200යිනේ. 45. එතකොට තව එකක් ගියාකිනේ 40 ඒවා 6ක්. 40 ඒවා 6ක් 240. මම ආසන්න එකක් ගත්තා. නැත්නම් ඔයගලන්ට ඉමීඩියට් චක්‍රය දාගෙන කරන්න පුළුවන්. එතකොට මම ගන්නවා 36 ඒවා අර කිව්වා වගේ 6ක්. 6 වරක් 6 36යි. 6 දානවා 3ක් ඉතුරුයි. 6 වරක් 3 18යි 3යි 21යි. තව යන්න පුළුවන් නේ. තව එකක් ගියයි නේ. තව එකක් කියන්නේ 36 ඒවා කියන්නේ 7ක් තියෙනවා. 4ක් 6 42කින් දෙක දානවා 4ක් ඉතුරුයි. 4ක් 3 21යි. 21යි 4යි 25 වුණා ආවා. ළඟටම ආවා. 36 ඒවා 7ක් 252යි. තව එක ස්ථානයකට හොයන්න ඕනේ. 10න් දෙකක් මෙතන 8යි මෙතන බිඳුවයි.
අනේ පුතේ 80ට. 80ට ඉතින් 36ව කීයයි දෙන්නේ? එකයි. එකක් කියන්නේ දෙකයි. ඒ කියන්නේ වැඩේ ඉවරයි. ඒ කියන්නේ 23.7යි කවුද? දෙක. ඒ කියන්නේ ආසන්න අපි ගත්තොත් 23ද 24ද? 24 මොකද දශම 5යි බිඳුව පැනලා තියෙන්නේ. ආසන්නව ගත්තොත් 24යි. මතක ඇතුව මේක ඒකක දාන්න ඕනේ. මෙතන ඒකක දාන්නේ කොහෙන්ද දන්නවද? මෙන්න මේ පළවෙනි තැන. මේ පළවෙනි දත්තේ ඒකක තමයි ස්කන්ධයම අයින මොනවද? කිලෝග්‍රෑම් වලින්. කිලෝග්‍රෑම් ග්‍රෑම් මේක උදිලා තියෙන කිලෝග්‍රෑම් වලින් ඒ කියන්නේ මෙතනටත් එහෙනම් kg දාන්න, මෙතනටත් එහෙනම් kg දාන්න. right. එතකොට මට පොඩි අත්තරදීමක් වෙලා තියෙනවා. මේ අපි මේවටත් දාන්න ඕන kg මේ මේකටත් දාන්න ඕන kg. පරාසයට. මේකටත් දාන්න ඕන kg. පරාසයට. දැන් අරකේ අපිට කලින් එකේ එහෙම ඒකකයක් ආවේ නැහැ. හේතුව එතන තිබ්බේ ළමයිගේ ලකුණු. එතකොට හැම හරිනම් ලකුණු කියලා දාන්න ඕනේ ඈ. එතකොට ඒක චුට්ටක් හදාගන්න. පරාසයට දාන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අර දෙන්න අඩු කරපුවාම නෙන්නේ. ඒ කියන්නේ ස්කන්ධයකින් අඩු කරපුවාම කිලෝග්‍රෑම් කියලා කියන්නේ බෑනේ. ඒ කියන්නේ වෙනසක් නෙමෙයි. වෙනසට දාන්න අවශ්‍යතාවයක් නැහැ. මාතේ මධ්‍යස්ථයේ මධ්‍යරට අනිවාර්යෙන් ඒකක දාන්න ඕනේ. දැන් මම මේ ටික මකන්නම්. අනවශ්‍ය ටික ඔන්න එක ගානක් සම්පූර්ණයෙන්ම මම බෝඩ් එකේ පෙන්නුවා කොහොමද කරන්නේ කියලා. right. එතකොට මම තව ගානක් දානවා හැමුණොත් ඔයගොල්ලෝ දැන් වීඩියෝ එක නවත්තලා මේ කල්පනාය ලියාගන්න මේක අවශ්‍යත් නැහැ. කල්පනාය ලියාගන්න කියලා ඉවරලා ඔන්න ඔය විදිහට තමයි කරන්නේ. හැම ගානකම ඇඳ වගුව තුන්වෙනි කෑල්ල එක් කරගත්තා. ඒ අදාළ දත්ත ටික දාගත්තා. ඒ ටික මෙයා කරගත්තා. කරලා යටින් දැම්ම යටින් සිග්මා f මෙතන යටින් දැම්ම සිග්මා f ඊට පස්සේ ටුක් ගාලා කරන්න තියෙන්නේ වරාසය මාතය මධ්‍යස්ථය මධ්‍යනය හොයන එක. right. තව ගානකට අපි යමු. හරි ළමයි මම දැන් යනවා ඔයගලන්ට ලේසි කරන්න හින්දා ඔයගලන්ගේ පිටුව 99 28 එක අභ්‍යාසය 28 එක අභ්‍යාසයේ පළවෙනි ගාන මම කරන්න යන්නේ. ඒකට ඔයගලන්ට කරන්න තියෙන්නේ 2යි 3යි 4යි ගණන් 3යි තියෙන්නේ. ඔන්න වගුව ඇඳ ගන්න ඕනේ. කොහොමද වගුව ඇඳගන්නේ? මෙන්න කොටස් ටික ගහගන්න. මෙතන කියලා තියෙනවා එක්තරා කාලගුණ මධ්‍යස්ථානයක් විසින් 2016 දෙසැම්බර් මාසයේ දිනක වැඩිම උෂ්ණත්වය. ඒ කියන්නේ මෙතන තියෙන උෂ්ණත්වය. ඒකක මතක තියාගන්න මෙතන සෙල්සියස් අංශක කියලා දීලා තියෙනවා. එතකොට මෙතන තියෙන්නේ උෂ්ණත්වය. ඊළඟට මෙතන තියෙන්නේ දිනනේ. දින ගණන අවසානයේට fx right. එතන මේ දෙක දාගන්න බෑනේ අපි. පළවෙනි ස්ථානය x මෙතන f සංඛ්‍යාතය මේ ෆ්‍රීකවන්සි කියන එකෙන් තමයි මේ f කියන එක අරන් තියෙන්නේ. ෆ්‍රීකවන්සි කියන්නේ සංඛ්‍යාතයට. එතකොට මේක මෙහෙම ගමු. right පහළට. හරි. දැන් බලන්න හොයන්න ඕනේ අඩුම කෙනා මෙතන. අඩුම කෙනා. බලමු අඩුම කෙනා. 24 තියෙනවා. ඊට වඩා අඩු කෙනෙක් නෑ වගේ. 24 තියෙනවා. බලන්න 24ට පස්සේ 25 තියෙනවද? ඔව් තියෙනවා. ඊට පස්සේ 26 තියෙනවා. 27 28 29 30 එච්චරයි නේ තියෙන්නේ. right. දැන් තමයි හොඳම හරියා. දැන් හොඳට බලා ගන්න ඕනේ 24 ඒවා මේකේ කීයක් තියෙනවද? හොඳට බලන්න 24 ඒවා කීයක් තියෙනවද කියලා. දෙවෙනි පොලිමේ තියෙනවා ළඟ ළඟ දෙන්නේ. එච්චරයි. 24 ඒවා දෙකයි තියෙන්නේ. දෙකයි නේද? හරි. මොනවා වැරදි නම් මට කියන්න උක්කලා. එතකොට 25 ඒවා බලමු. පළවෙනි පොලිමේ 25 ඒවා නැහැ. දෙවෙනි පොලිමේ ඉන්නවා 1 2යි 3ක් ඉන්නවා. 1 2යි 3යි. එච්චරයි නේ. තුන්වෙනි පොලිමේ නැහැ. එහෙනම් 25 ඒවා 3යි. ඊළඟට බලන්න 26 ඒවා පළවෙනි එකේ ඉන්නවා 26 1යි 2යි පළවෙනි එකේ දෙන්නෙක් ඉන්නවා. දෙවෙනි එකේ 3යි 4යි යට එකේ දෙන්නෙක් ඉන්නවානේ 5යි නෑ 1යි 5යි. පළවෙනි පොලිමේ දෙන්නයි දෙවෙනි පොලිමේ දෙන්නයි අන්තිම එකේ එක්කෙනයි. ඒ කියන්නේ 2 2 4යි 5යි. 27 ඒවා බලමු. පළවෙනි එකේ පේනවා ඔයගලන්ට 27 ඒවා ගෙලින්ම ළඟ ළඟ දෙකක් තියෙනවා. දෙවෙනි එකේ තියෙනවා එකක්. එතකොට 3යි. තුන්වෙනි එකේ 4යි 5යි 6යි 7ක් නේ. 7ක් තියෙනවා. බලන්න හොඳට 27 ඒවා 7ක් තියෙනවා.
28 ඒවා බලන්න පළවෙනි එකේ තියෙන පටන් ගත්ත ගමන් 1 2 3 4 පළවෙනි එකේ 4ක් තියෙනවා ආයෙ තියෙනවා 1 දෙවෙනි පොලිමේ 1 2ක් තියෙනවා 1 2 3 4 5 6යි 7යි 8යි 9යි 10ක් තියෙනවා ඔන්න 10ක් තියෙනවා ඒ කියන්නේ දැන් වැඩි තේරෙනවා මාතේ වෙන්න ඕනේ කවුද මාතේ වෙන්න ඕනේ වැඩිපුරම තියෙන දැනට මෙයා තමයි මාතේ ඉතින් මෙයා තමයි වෙන්න ඕනේ ඊළඟට 29 බලමු 29 පළවෙනි පොලිමේ තියෙනවා 1යි දෙවෙනි පොලිමේ 29 නෑ තුන්වෙනි පොලිමේ එකක් තියෙනවා නේ එකක් නේදලමයි තියෙන්නේ එතකොට 2යි දැන් බලමු 30 ඒවා 30 ඒවා බලන්න පළවෙනි පොලිමේ 1යි දෙවෙනි පොලිමේ නෑ තුන්වෙනි පොලිමේ එකක් තියෙනවා ඒතර 1 1 2යි දැන් මේක හරියද කියලා බලාගන්න ක්‍රමයක් තියෙනවා කොහොමද දන්නවද ඔතන දත්ත කීයක් තියෙනවද කියලා ගණන් කරන්න ඔතන දත්ත ටික ඔක්කොම මෙතෙන් දෙන්න පේන්නේ. ඔතන දත්ත තියෙනවා 3 4 5 6 7 8 9 10. 10 පෝලිං 3ක් තියෙනවා. 10 පෝලිං 3ක් කියන්නේ 30යි. එකක් අඩිපුර ගිහිල්ලා තියෙනවනේ. ඒක 31ක් තියෙනවා. ඒතර අපි මේක සුළු කරපුවාම මෙතන 31ක් ඇවිල්ලා තියෙනවනේ නැත්තම් සිග්මැක් බලපුවාම 31 එන්නේ නැත්තම් ගාන වැරදි අපි කරලා තියෙනවා. 3යි 2යි 5යි 5යි 10යි 17යි 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 10යි 27යි 27යි 2යි හරිනේ 29යි 29යි 2යි 31යි 31 ආවා කියන්නේ වැඩි කිසි ප්‍රශ්නයක් නැහැ ඊළඟට මේක යටින් සිග්මා fx එන්නේ ඉන්න කලින් අරගෙන යාගමු අපි සුළු කරනවා 24 ඒවා දෙකක් බලන්න 24 ඒවා දෙකක් 48යි 25 වරක් 3 75යි 5 වරක් 20යි 5 වරක් 6 30 බිංදුව දානවා 3ක් ඉතුරුයි 5 වරක් 2 10යි 3යි 13යි 4ක් අත 49 9 දානවා 4ක් ඉතුරුයි 4ක් 2 14යි 4ක් 7 49 4ක් ඉතුරුයි 4ක් 2 14යි 14යි 4යි 18යි නේ 28 වරක් 10යි 280යි 29 වරක් 2 58යි 30 වරක් 2 60යි දැන් එකතු කරන්න තියෙන්නේ 15ට ලස්සනට එකතු කරමු 8යි 5යි 13යි 13යි 9යි 22යි 22යි 8යි බිංදුවයි 30යි නේ 3ක් ඉතුරුයි එතකොට 7යි 4යි 11යි 11යි 3යි 7 11 11 3යි 14යි 14යි 22යි 22යි 30යි 35යි 35යි 6යි 41යි 41යි අර 3යි 44යි 4 දානවා 4ක් ඉතුරුයි 1යි 1යි 2යි 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 4යි 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 8යි චුට්ටක් අපි ආයෙ චෙක් කරමු මොකද දැන් වැරදුනොත් ළමයි අකට තැබ්බේට මුණ දෙනවනේ බලමු ආයෙ බලමු හරි 8යි 5යි 13යි 13යි 9යි 20 මම මෙතන 22 කියලාද කොහෙද ගත්තේ නේ ඔන්න වැරද්දක් අහුණා ගන්න හරි 8යි 5යි 13යි 13යි 9යි හරි 22යි හරි සෝරි 13යි 22යි හරි 22යි 8යි 30යි බින්දන 3ක් ඉතුරුයි 7යි 4යි 11යි 11යි 3යි 14යි 14යි 8යි 22යි 30යි 35යි 41යි 41යි අර 3යි 44යි 4 දාන 4ක් ඉතුරුයි හරිනේ මෙතන 4යි 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 හරි එහෙනම් හරි දැන් ඉතින් මුලින්ම කරන්න තියෙන වගුව ඇඳ ගන්න ඊට පස්සේ කරන්න තියෙන්නේ අර ප්‍රශ්න වලට උත්තර දෙන්න රෝම ඉලක්කම් 1 මුලින් අහලා තියෙන්නේ පරාසය කියලා කියන්නේ වැඩි කෙනාගෙන් අඩු කෙනා අඩු කරන්න මෙතන ඉන්න වැඩිම කෙනා පුතේ 30 එයාගෙන් අඩු කරනවා අඩුම කෙනා 24 30න් 24ක් ගියාම කීයද 6 රෝම ඉලක්කම් 2 බලන්න මේ මාතේ මධ්‍යස්ථයේ මධ්‍යනේ සේම සඳහා අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ගොඩනගන්න. ගොඩ නගලානේ තියෙන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ රෝම ඉලක්කම් 2 තමයි මේ වගුව. අපි කලින් කරගත්තා. එතකොට අපිට 2 වැඩක් නැහැ 2 තියෙනවා මේ. අපි යනවා 3ට. සංඛ්‍යාත ව්‍යාප්තිය ඇසුරින් මාතේ හොයන්න. මාතේ හොයමු. මාතේ වැඩිම වාර ගණනක් තියෙන කෙනා මේ. වැඩිම වාර ගණන 10. 10 තියෙන්නේ 28. අවසානයේට කලින් මධ්‍යස්ථය දැන් බලන්න දත්ත ගන්න ඔත්තේ වුණොත් වැඩිම වරු මොකද ඔත්තේකට එකක් එකතු කරපුවාම මොකද එන්නේ ඔත්තේ සංඛ්‍යාවට එකක් එකතු කරපුවාම මොන සංඛ්‍යාවක් වෙනවද ඉරට්ට වෙනවා ඉරට්ට සංඛ්‍යාවක් ඕනම එකක් දෙකෙන් බෙදෙනවනේ රයිට් එහෙම වුණොත් තව වෙන්නේ අර දත්ත ගන්න ඉරට්ටේ වුණොත් තමයි අර දශම එකක් එන්නේ දශම 5 එන්නේ ඒක කල්පනායෙන් කරන්න ඕන n ධන 1 බෙදීම 2 n වෙනුවට දානවා 31 ධන 1 බෙදීම 2 31ට එකක් මම මෙතන දාන්නම් 32යි කියලා බෙදීම 2යි 16 නෙමෙයි උත්තරේ 16 වැනිය. හොඳට මතක ඇතුළේ වෙන 16 වැනිය තමයි උත්තරේ. බලමු 16 වෙනි හොයමු. 2යි
2යි 3යි 5යි 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 10යි 10යි 7යි 17යි. එහෙනම් 16 වෙනියා ඉන්නේ මෙන්න මේ ගොඩේ. ඒ කියන්නේ 27 තියෙන ගොඩේ. ඔන්න අන්තිම එක හොයන්න කියලා තියෙනවා නේද? මධ්‍යනේ මේ උෂ්ණත්වය සෙල්සියස් අංශය කියලා දාන්න ඕනේ. සෙල්සියස් අංශය කියලා දාන්න ඕනේ. මධ්‍යනය සිග්මා fx බෙදීම සිග්මා f. සිග්මා fx කියන්නේ පුතේ 840යි සිග්මා f කියන්නේ 31යි. බෙදිල්ලක් තියෙන්නේ. 840 31න් බෙදනවා. 31 ඒවා 3ක් ගත්තොත් 90 ගාණක් එනවා. එහෙනම් 2යි තියෙන්නේ. දෙවරක් එක 2යි, දෙවරක් 3 6යි. 4න් 2ක් 2යි, 8න් 6ක් 2යි ඇදලා ගත්තා බිඳුවයි. 220ට 31 ඒවා. මම නිකන් ආසන්න වශයෙන් මේක 30 කියලා හිතනවා. මේක 22 කියලා හිතන්නම්. මේක 3 කියලා හිතන්න. 3 මේක 22. 22ට 3 ඒවා කීයක් තියෙනවද? තුන්වර චක්‍රේ 22ට 3 ඒවා කීයක් තියෙනවද? 18යි. තුන්වරක් 6 18යි. තුන්වරක් 7 21යි. එහෙනම් 7ක් තියෙනවනේ. ෂුවර් එකට මේ කියන්නේ 7ක් තියෙනවා. ඕන්න චෙක් කරන්න මේ. 4ක් 1 7යි 4ක් 3 21. ඔයා ලස්සනට. හරි. එහෙනම් ගෙස් කරන්න පුරුදු වෙන්න ලේසි. 31 ඒවා 7ක් 217යි ගෙස් කරලා බලලා මේ පැත්තේ හදනවා. ඉතින් ලස්සනට එනවා. පොඩ්ඩක් වැරදුනොත් එකක් පස්සට ගන්නවා. නැත්නම් මදි වුණොත් එකක් ඉස්සරහට කරනවා. 10න් 7ක් 3යි මෙතන එතකොට 3යි නෙන්නේ. තිබ්බා තිතක් ගත්තා බිඳුවක්. දැන් මාර ප්‍රශ්නේ නේ. 30ට 31 තියෙනවද? නැහැ කියන්නේ? බිඳුවයි. ආයෙ බිඳුවක් ගන්නවා. 300ට 31 ඒවා බය වෙන්න එපා. 31 ඒවා 10ක් කීයද? 31 10ක් කීයද? 310යි. 10ක් නැහැ නේද එතන මේ. එහෙනම් කීයක් තියෙන්නේ? අනිවාර්යෙන් තියෙන්නේ කීයද? 9ක්. ආයෙ බලන්න දෙයක් නැහැ. 27.09යි සෙල්සියස් අංශක අපි මේගොල්ලෝ කියලා නැහැ ආසන්න හොයන්න කියලා. අපි හැම එකෙම මෙහෙම දීලා ආසන්නත් හොයමු. මෙන්න ආසන්න දැන් බලන්න 27ද 28ද? මෙතන 0.27.09 මෙන්න තියෙන්නේ. මෙතන 0.5යි බිඳුව තියෙනවා නම් 28ට. මෙතන 5යි බිඳුවට වඩා තියෙනවා නම් 50ට වඩා තියෙනවා නම් ඒත් 28. දැන් අපි පන්නලා නැහැ. ඒ කියන්නේ සෙල්සියස් අංශක කීයද? 28යි. sorry 27යි. 8 කියලා අපිට. right. එතකොට බලන්න ඔය විදිහට තමයි ගණන් ටික හදන්න තියෙන්නේ. මේවා කටු වැඩ. මේ කටු වැඩ ඕගොල්ලෝ එතන කරන්න එපා, පේන්න කරන්න එපා. ඒතර අපිලිවෙලක් වෙයිනේ. ඒක වෙනම කරන්න දැනට. මොකද මේකත් සෑහෙන වෙලාවක් යනවා. ඒතර හොඳට මතක තියාගන්න ඕගලන්ට මම අභ්‍යාස දෙන්නේ 28 එක අභ්‍යාසයේ ලොකු අංක 2, ලොකු අංක 3, එහා පැත්තේ පිටියේ තියෙන ලොකු අංක 4. ඕගලන්ට ලොකු අංක 2 විතරයි මේ විදිහට වගුවක් ගහගන්න තියෙන්නේ. 3 බලන්න. ඒගොල්ලෝ වගුව මොකද කරලා තියෙන්නේ? හරහට ගහලා තියෙනවා. ඕගොල්ලෝ මේ අතරට ගහ ගන්නවා. 3 වෙනි වගුව ඕගොල්ලෝ තමයි ඇඩ් කරගන්න ඕනේ. 4 හරහට දීලා ඕගලන්ට තියෙන්නේ මේ අතර වගුව ගහගෙන 3 වෙනි කෑල්ල ඇඩ් කරගන්න. එතකොට හැම එකේම මුලින්ම මේ ගාන දැකපු ගමන් අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. අද අපි ඉගෙන ගත්තේ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. හැම ගානක්ම දැකපු ගමන් අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය අනිවාර්යෙන් ඇඳගෙන ඉන්න. ඊට පස්සේ තමයි අර අනං කරන්න ටික කරන්නේ. නිරූපයගේ හොයන්නේ. එතකොට මේ පාඩම අමාරු නැහැ. මේ පාඩම චුට්ටක් වෙලා යනවා. මොකද හේතුව අර ඉලක්කම් ටික හොයන්න බෑනේ කොයිද කොහෙද තියෙන්නේ කියලා වෙලා යනවා. ඒක පිළිගන්නවා. ඒක නිසා ඉවසීමෙන් හොඳ රැස් දෙක අරගෙන කල්පනාවෙන් මේ ගණන් ටික හදලා මම කියන දවසට මේක දාන්න ඕන. එහෙනම් යසු පිටයි.